තෙරුවන් සරණයි. මාගේ සිව්හෙලේ වසන්නා වූ සියලුම ජනතාවට මේ මොහොතේදී මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ ඊතා දුක්බර කාල පරිච්ඡේදයකට. හැබැයි මේ විටින් විට ඔයාලට කතා කරනකොට යම් විදියකට හිතන්න පුළුවන් ඇයි මේ විටින් විට දවසින් දවස මේ නොඑක ආකාරයෙන් කතා කරන්න කියලා. ඇත්තටම බලන්න අපි සෑම මොහොතකම බුද්ධිවත් නොවෙච්ච නිසා තමයි මේ විදිහට අපගේ පැවැත්ම කඩා වැටෙන තැනටපත් උනේ. මම විශේෂයෙන්ම කියනවා මම ඊයේ පෙර දවසෙත් කතා කරා මේ දරුවන්ගේ අධ්‍යාපනය හදාරන තැන ගැන මීට වැඩිය බලධාරීන් තීරුම් ගත යුතුයි. මොකද බලන්න අපේ රටේ මේ රට පාලනය කරන ඇත්තන්ගේ වේවා ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන ශ්‍රේෂ්ඨයට ඇතුළත් වෙලා ඉන්න සියලුම දෙනාගේ දුවදරුවන් ඉගෙන ගන්නේ විදේශ රටවල වැඩි හරියක් බහුතරයක් ඒ දේශපාලනය කරන්නා වූ යම් විදිහකට ඒ පාලන තන්ත්‍රයන් වලට අනුගත වෙලා ඉන්නා වූ සියලු දෙනාගේම දුවදරුවන්ගේ අධ්‍යාපනය කියන්නේ සුරක්ෂිතයි. එයාලට අධ්‍යාපනයක් ලැබෙනවා. ඇත්තටම රටක ලෝකෙක පැවැත්මට ප්‍රධාන වශයෙන්ම මා දන්නා කරුණක් තමයි අධ්‍යාපනය අවශ්‍යයි කියන දේ. ඒතර මම හිතනවා මේ රටට අනාගතයේ හරි අපි නායකයෙක් පත් කරගන්නකොට මේ අපගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් දැක්මක් තියෙන වැඩපිළිවෙලක් තියෙන නායකත්වයක් තමයි අපිට අවශ්‍ය. මම එහෙම කියන්නේ අපේ ජනතාව බුද්ධිමත් භාවයෙන් හරි අඩුයි. හීනයි, දුර්වල වෙලා. එයාලා ගැන හිතන, එයාලට නිසි දැක්මක් ඇති කරලා දෙන්න උත්සාහ කරන, එයාලට යම් වැඩපිළිවෙලකින් එයාලගේ ජීවිතය සුවපත් කරන්න හදන, ගොඩ දාන්න හදන නායකයන් එයාලට අහු වෙන්නේ නැහැ, හමු වෙන්නේ නැහැ. බලන්න අද වෙනකොට යම් යම් අවස්ථාවන් වලදී මේ අපි සියලු දෙනාම රවටන තැනටපත් කරපු ඒ දේශපාලන අධිකාරිය විසින් නැවත වතාවක් කියනවා සුපුරුදු විදිහටම එයාලා අයින් වෙලා අපි නැවත කෙනෙක් බලයට ගේමු, අපි එහෙම ගෙනල්ලා අපිට වැරදිච්ච තැන හදාගමු කියලා. හැබැයි සෑම තැනකදීම මීට වර්ෂ කිහිපයක් මුළුල්ලේ ඉඳන් ඕක තමයි පැවතිච්ච න්‍යාය. අනුගත වෙච්ච තැන ඔයාලා බලන්න මම මේ කියන දේ දිහා රැඳිලා ඉන්න මේ බලන බුද්ධිමත් පිරිස එක එක්කෙනා වැඩි කරගන්න ෂෙයා කරන්න. ඔයාලා හොඳින් බලන්න. විටකදී උදේ ගම්මන්පිල මැතිතුමන්ලා, විමල් වීරවංශ මැතිතුමන්ලා ඇතුළු ওই නොඑක ආකාරයේ ওই දේශපාලන න්‍යායන් අනුගමනය කරන දේශපාලන පක්ෂයන් තුල ගමන් කරන ඇත්තෝ විවිධ තැන්වලදී වෙනස් වෙනවා. වෙනස් වෙලා යාලා කියනවා මේ දේ වැරදි, මේ දේ මෙතෙන්දී අපිට වැරදුනා කියලා. හැබැයි ඊට පස්සේ යාලා ටික දවසක් ගිහින් කියනවා නෑ දැන් මෙන්න හරි තැනක් තියෙනවා අපි මෙතෙන්ට එකතු වෙමු කියලා ඉවල්ලා ආයි නැවත හදනවා. බලන්න මේ සියලු දෙනාම නේද විටින් විට අපුව යම් යම් තැන්වලට ගෙනල්ලා අපිට එක කෝණයක් පෙන්නලා ඊට පස්සේ එයාලාගේ ඕනෑපාකම් විතරක් ඉෂ්ට සිද්ධ කරවාගෙන අපිට යන්නේනම නැති තැනටපත් කරා. අපගේ දරුවන්ගේ අනාගතය සහ මුලින්ම විනාශ කරලා දැම්මා. සහ මුලින්ම අපගේ ඒ කියන්නේ දරුවා ඉපදෙන දරුවන්ගේ අනාගතයත් විනාශ කරලා දැම්මා. එතකොට අද වෙනකොට කොහොමද අපි මේ ඉන්න තැනින් මිදෙන්නේ කියන තැනවත් කිසි කෙනෙකුට කිසි විටක හිතන්නවත් පුළුවන් තැනක් උදා වෙලා නැහැ. ඒක තමයි ඇත්ත. ඒ නිසා මම හැමතිස්සෙම කතා කරන්නේ බුද්ධිමත් ජනතාවට. බුද්ධිමත් ජනතාව තීරණය කර යුතුයි. තීරණ තීන්දුව ගත යුතුයි. අපිට
මේ තැන උදා වුණේ මේ තැනටපත් වෙන්න උනේ අපි සියලු දෙනාගේම අර තියෙනා වූ ලොකුම අඩුව තමයි අපිට හරි දැක්මක් නැතිකම. අපි වැරදි කරන පුද්ගලයාම නැවත නැවත ඒ තැනටපත් කරවීම. එහෙනම් මෙතෙන් පටන් හරි අපි සියලු දෙනාම තීරණය කරලා මේ 225ම පැත්තකට දාලා නැවත පාර්ලිමේන්තු මැතිවරයක් එන තැනදී අපි නිසි දැක්මක් තියෙන නිසි වැඩපිළිවෙලක් තියෙන ජනතාව ගැන සැබෑවටම ආදරය කැකුම තියෙන සැබෑ නායකයෙක් සොයාගත යුතුයි. ඒ සැබෑ නායකත්වයේ සොයා ගැනීමේදී තමයි මම මේ මූලිකත්වයෙන් ඔයාලට කතා කරන්න හේතුවක්. මේ සියලු දෙනාම එක්තරා විදිහට බලන කෝණයක් තියෙනවා. ඒ කෝණය තුලදී ඔයාලට සුදුසු සමග හැරෙනවා. මොකද අපි එක්තරා තැනකදී කටයුතු කරන්නේ ලදරුවන් වගේ. අපි සෑම මොහොතකම බලන්නේ එයා අරන් තියෙන උපාධිය මොකද්ද? එයා සාමාන්‍ය පෙළ විභාගයේ විෂය ධාරාවන් වලට අරන් තියෙන සමහර්ථය කොයි වගේද? නැත්තම් එයා මොන උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය හදාarලාද? ඒ ඔයාලගේ භාෂාවෙන් ගත්තොත් විශ්වවිද්‍යාලය කියලා ඔගොල්ලෝ පාවිච්චි කරනවා. මම විශ්වවිද්‍යාල කියන වචනයට කැමති නෑ. ඇයි ඒක උසස් අධ්‍යාපන ආයතනයක්. සියලු දෙනාට අධ්‍යාපනය හැදෑරීමේදී ඉහළම තැන තමයි මේ උසස් අධ්‍යාපන ආයතනය වන විශ්වවිද්‍යාලයේ තියෙන්නේ. හැබැයි මම ඔයාලට යෝජනා කරනවා. මම ඔයාලට කියනවා අපිට පාලකයෙක් තෝරා ගනිද්දී මේ අධ්‍යාපනයේ විතරක් බලනවා නම් ඒක තමයි මෙතුවක්කල් අපිට වැරදිච්ච එකම තැන. අපි බලන්න ඕනේ මගේ දුවේ පුතේ මේ විශ්ව ධර්මතාවය අවබෝධ කරගත්ත විශ්ව ධර්මතාවයත් එක්කම ගමන් කරන ඒ කියන්නේ මේ විශ්වයේ න්‍යායන් තුලට නිසියාකාරව ගැබ් වෙන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් වටහා ගැනීම හැකි උසස් බුද්ධියකින් යුතු අන්න ඒ ඇත්ත තමයි මේ විශ්වයේ දැනුමත් එක්ක තියෙන ඇත්ත තමයි ඇත්තනම සැබෑ දක්ෂයන් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ ඇත්තන් ගැන විශ්වාසය තියනවා වගේම තව කෙනෙක් කෙරෙහි හඳුනා ගැනීමේ තව කෙනෙක්ව ග්‍රහණය කර ගැනීමේ තව කෙනෙක්ගෙන් වැඩක් කරවා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ඒ ඇත්තන්ට බලලෝභීත්වය නැහැ. මේ ව්‍යසන ස්වභාවයට පත් වෙන්න ප්‍රධාන අරමුණ තමයි බලලෝභීත්වය. කිසි කෙනෙක් රට දියුණු කිරීමටවත් ඉපදෙන්න ඉන්න අනාගත පරපුරටවත් මේ රට සුරක්ෂිත කරවලා දෙන්න කිසි විටක උත්සාහ කරේ නැහැ. උත්සාහ කරන්නෙත් නැහැ. ඒ වෙලාවන් වලට බලය ළඟා කරවා ගැනීමට අවශ්‍ය කරන පසුබිම සකසවා ගන්නවා හැර ඒ ඇත්තන් නිසි දැක්මකට නිසි වැඩපිළිවෙලකට ගමන් කරන න්‍යායක් අනුගත වුණේ නැහැ. ඒ නිසා බුද්ධි සම්පන්න ජනතාවක් වෙසෙන මේ මාගේ රටේ අස්සක් මුල්ලක් නැර මිනිසුන්ව දැනුවත් කරලා මිනිසුන්ට සත්‍ය ස්වභාවය පෙන්눔 කර දීලා ඊළඟ අවුරුදු කිහිපෙදී හරි අපි මේතනින් නැගිටින්න අවශ්‍ය කරන වාතාවරණයේ වටපිටාව සකසවා ගන්න නම් දැම්ම ඉඳන් අපි ඒකට වැඩ පිළිවෙලක් සකස ගන්න ඕනේ. මේ ඉන්න නැත්නම්ගෙන් ඒක කරගන්න බෑ. ඒ නිසා ආදරණීය දුවේ පුතේ අවුරුදු 18න් එහා පැත්තේ ඉන්න මේ තරුණ ජවයට පුළුවන් ඇත්තටම මේ ලෝක ජයග්‍රහණය කරන තැනට මේ රට අරගෙන යන්න. ඔයාලා තමයි හැරවුම් ලක්ෂ්‍ය විය යුත්තේ. ඔයාලා තමයි තීරුම් කරගත යුත්තේ. ඔයාලා බුද්ධි සම්පන්නව කටයුතු කරන්න ගත්තොත් ජන පහුරක් ලෙස පෙරට ඇවිල්ලා හරි නායකත්වයේ වැළඳගෙන ඒ තුල ඉස්මතු වෙන්න ගත්තොත් බලන්නමයි පුතේ මේ රට වෙනස් කරන්න බැයිද කියන තැන.
ඒ නිසා අද දේශපාලඥයාගේ දරුවා විදේශ රටක හරි අධ්‍යාපනය හදාරනකොට මාගේ රටේ වසන්නා වූ ඒ සියලු දරුවන්ට දිනකට සති 5යි අධ්‍යාපනය හදාරන්නේ. ඒකිනුත් අද වෙනකොට දිනක් ඇහිරෙන තැනටපත් වෙලා තියෙනවා. එතකොට මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා ඉහිරවීම තුල ඒකට නිවාඩු දෙනවට වඩා gedara ඉඳගෙන හරි කමන්නේ ගුරුවරයාගේ නිවසේ සිට හරි මේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න වැඩපිළිවෙල සකසන්න කියන එක මා මීට පෙර දිනත් ප්‍රකාශ කරා. මම මේ මොහොතේ ප්‍රකාශ කරා යම් විදිහකට ගන්නා වූ තීන්දුව සියල්ලක්ම සෑම නිමේෂයකම ඒ ඇත්තන් තීරණය කරන්න ඉස්සෙල්ලා මා ගොඩක් කියලා කියන්නේ මා අනිවාර්යෙන් දකිනවා. ඒ දකින්නතාවය තුල මම සාධාරණත්වයේ වෙනුවෙන් කතා කරනවා. ඒ බව පෙන්වනවා. ඒක තමයි ඇත්ත. ඒ නිසා අපි ගැන හිතනවා කියලා හිතනවා නම් මගේ දුවේ පුතේ ওই දේශපාලඥයන්ගේ ළමයි විදේශ රටවල අධ්‍යාපනය හදාරයිද? ඒගොල්ලෝ බෙහෙත් ටික ගන්න විදේශ රටවලට ගමන් කරනවා. අධ්‍යාපනය හදාරන්න විදේශ රටවලට ගමන් කරනවා. ඒ ඕනෑපාකම් සියල්ලක් ඉෂ්ට සිද්ධ කරවා ගන්න විදේශ රටවල් වල ඒ ඇත්තන්ගේ ඒ පදිංචිය තහවුරු කරගෙන ඒ ඇත්තෝ කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්නවා. හැබැයි මගේ රටේ මේ අහිංසක දරුවන්ට මොකද වෙන්නේ? මේ දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ? අපි මේ අනාගතය සුරක්ෂිත කරවන්න වැඩපිළිවෙලක් හරියට සකස ගන්න නැතුව දැන් මේ මොහොත වෙනකොටත් අද වෙනකොටත් හරි නිසි දැක්මක් ඇති කරගන්න බැරිව ගමන් කරන න්‍යාය තුල මොකද වෙන්නේ? ඒ සෑම මොහොතකම වෙන්නේ ක්‍රමානුකූලව දිනෙන් දින පිරිහෙන ආර්ථිකයක් කරාම ළඟා වීම. ඒ නිසා අපිට දැන් තව බල ඉන්න බෑ. අපිට තව හිත ඉන්න කාලයක් නැහැ. මේ රටේ මේ ආර්ථිකය ගොඩ ගන්න මම අද තවත් එක් දෙයක් ඔයාලට කියනවා. මොකද මම යංගී දවසක මේ රට පාලනය බාර ගන්නව නම් වැඩපිළිවෙලක් තියෙනවා. මේ මිනිස්සුන්ව දැනුවත් කරමු. මේ මිනිස්සුන්ව දැනුවත් කරලා අපිට මේ ඉන්න තැනින් නැගිටින්න නම් අපේ කියන දේශීය කර්මාන්ත නගා සිටුවා ගත යුතුයි. ඒ තැනට අපිට එකපාරට මුදල් නැත්නම්, ඒ අමුද්‍රව්‍ය නැත්නම් අපි යම් විදිහකට අපේ ශ්‍රී ලාංකිකයෙක් තුල අපේ දේශයේ වසන්නා වූ ස්ථීර පදිංචිකරුවෙකු මාර්ගයෙන් ඒ ඇත්තන්ට භූමියක් තියෙනවනම් ඒ තුල ආයෝජනය කරන්න කැමති නම් විදේශ රටවල යම් කෙනෙක් ඒ තුලින් කර්මාන්තයක් ආරම්භ කරන්න පුළුවන් නම් අපිට යම් විදිහකින් පැමිණෙන්නේ නැද්ද? ඩොලර් සංචි දෙන්නේ නැද්ද? මේ ක්‍රම න්‍යායන් හදන්න පියවරෙන් පියවර අපි මේ විද්‍යුතුන් ඒකරාශි කරවාගෙන දැනුම තියෙන බුද්ධිය තියෙන ඇත්තෝ ඒකරාශි කරවාගෙන තරුණ ජවය ඒකරාශි කරවාගෙන වැඩපිළිවෙළල් සකසලා ඒ වගේ ප්‍රතිලාභ මේ සියලු දෙනාටම ළඟා වෙන විදිහට කටයුතු කරොත් සියලු දෙනාම එක්කහුව වෙන්නේ නැද්ද? අද මේ සමහර දේවල් වලදී ප්‍රතිලාභ යන්නේ එක්තරා කොට්ටාශයකට පමණයි. ඒකට උදාහරණයක් ලෙස ගත්තොත් ගොවියා කුඹුර කරාට කවදාවත් ගොවියට ඒකේ ප්‍රතිලාභය ලබන්න බෑ. හේන් ගොවිතැන කරන්නා වූ ඇත්තන්ට ඒක ප්‍රතිලාභය ලබන්න බෑ. ස්වන් රැකියා කරන ඇත්තන්ට ඒ වගේ ප්‍රතිලාභ ලබන්න බෑ. ඇයි ඒ වගේ ප්‍රතිලාභ ලබන්න බැරි? ඒ වගේ ප්‍රතිලාභ ලබන්න බැරි එයාලා ඒ දේ පටන් ගන්න මුලින්ම ණය වෙලා. ඒ ණය වීම තුල එයාලට ලැබෙන ලාභෙන් එයාලා අර ණය පියවන්න ඕනි. එතකොට එයාලට ඉතිරි වෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවම වෙනවා. ඒතර එයාලට අර තරංකාරී වෙළඳපොළක් තුල තරංකාරීත්වය ඇති කරවලා නව නිර්මාණ ඉදිරිපත් කරලා ඒවට මිල මුදල් යට කරලා ඉදිරි දියුණුව තකා වැඩපිළිවෙල සකසන්න බැරුව යනවා. ඇත්තටම
රජයක් කියන්නේ මොකටද? රජයක් පත් කරගන්නේ මොකටද කියන තැනදීත් මම පුංචි අවවාදයක් දෙන්න. අපි එදා ඉඳන් අපි ගමු ජනාධිපතිව සිටියා වූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. මම ඇත්තටම ගරු කරන චරිතයක්. දේශපාලන ශ්‍රේෂ්ඨේ එවකට ජනසවිය දුන්නා. ඒ ජනසවිය දෙනකොට රුපියල් 1000ක මුද්‍රයක් තමයි දුන්නේ. එතකොට වෙනම ඒ තුලින් තම තමන්ගේ යම් ස්වර්ණ රැකියා කරගෙන යාමට ණය මුදලක් දුන්නා. එවකට ඒ ණය මුදල රුපියල් 4500ක් වුණොත් ඒක සෑහෙන වටිනවා. රුපියල් 1000න් මාසෙකට කන්න බඩු ගේන්න පුළුවන් වාතාවරණයක් ඒ මොහොත. ඒ ඇත්තන්ගේ දැක්මක් තිබුණා, ක්‍රියාපටිපාටියක් තිබුණා, ක්‍රියාපිළිවෙතක් තිබුණා. මේ ඉන්නා වූ පහත ඉන්න ඇත්තන් උඩට ගේන්න තමයි අරමුණ තිබුණේ. ඒකින තමයි පොල්ලතු ගෙට උළු ටික දුන්නේ. විදුලිය නැති ගෙට විදුලිය දුන්නේ. තකරන් තහට් ටික දුන්නේ. එහෙම ක්‍රමවත්ව අර පහත හිටපු දිලිඳු මිනිස්සුන්ට මේ අඩු ආදායම්ලාභී මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දුන්නා. බොලා මහන්සි වුණොත් බොලාට මේ වගේ ප්‍රතිලාභ ලැබෙනවා කියන දේ දුන්නා. හැබැයි අද බලන්න ඊට පස්සේ එවකට තිබුණු ඒ රජය හිමීට ක්‍රමානුකූලව ගිලිහිලා යනකොට ඒ රැල්ල දේශපාලන වාසියට හරව ගන්නවා. ඒක දේශපාලන වාසියට හරව ගන්නවා කියන්නේ බලන්න යම් රජයකින් ගෙන ගිය වැඩපිළිවෙලක් ඒ නාමයෙන්වත් ගෙනියන්න කැමති නෑ අපේ රටේ ඊළඟට එන පාලන අධිකාරිය. ඒ කියන්නේ ඒක තමන්ගේ නමට ගන්න තමයි මේක තමන් කරපු දෙයක් තමයි කියලා පෙන්වන්න තමයි සෑම මොහොතකම උත්සාහ කරන්නේ. එතකොට බලන්න අපි මොන තරම්නම් පහත් තැනකද ඉන්නේ කියන එක. ඊට පස්සේ සමෘද්ධිය ලෙසින් ඒ එලි දක්වනවා. අර දෙයම නැවත සමෘද්ධිය ලෙසින් එනවා. හැබැයි ඊට පස්සේ මේක දේශපාලනය කරණය වීම තුළ ලැබිය යුත්නාට ඒ කියන්නේ ලැබෙන්න ඕන නැති පුද්ගලයන්ට මේ දෙපාර්ශ්වයටම මේක ලැබෙනවා. දේශපාලනය කරන දේශපාලනයට කඩේ යන බැල මෙහෙරකම් කරන ඇත්තන්ට මේ සමෘද්ධිය ලැබෙන්න ගන්නවා. හැබැයි බලන්න අපි සමෘද්ධිය දෙන්නේයි අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීමේ අරමුණේ. ඇත්තටම අපිට අඩු ආදායම්ලාභී පවුල් නගා සිටවන්න පුළුවන් වුණාද? නගා සිටෙව්වද? ඒවට හරි නිසි වැඩ පිළිවෙලක් තිබුණාද? අපි ඒව ඇස්තමේන්තු කරාද? එතකොට ඒ වගේ ඒ සටහන් එක්ක කෝ අපිට එහෙම පවුල් ඉඳපු ඒ වගේ ගොඩක් අයින් වෙච්ච පිරිසක් ඉන්නවද? නැහැ. අපි දැනුවත්ව බලන්න ගම් වල තමන්ගේ ගමේ මේ සමෘද්ධිය ලැබෙන ප්‍රමාණය කීයක් ඉන්නවද? එයාලට සුරාසලට ගිහිල්ලා ඒ මඩ්‍රව්‍ය ටික ගන්න සල්ලි තියෙනවා. හැබැයි තමන්ගේ අඹදරුවෝ ටික පෝෂණය කිරීමේ හැකියාවක් නැහැ. එතකොට ඇයි අපි එහෙම පුද්ගලයන්ව නඩත්තු කරන තැනටපත් වෙන්නේ? මම ඒකයි කියන්නේ දුවේ පුතේ මම මේ අරගෙන එන්නේ ඒකයි. හැමතිස්සෙම කතා කරන්න උත්සාහ කරන්නේ ඒකයි. අපිට වැරදිච්ච න්‍යායන් වල අපි මේ රටේ දියුණුවට පත් කර ගන්න නම් රට දියුණු කරන්න නම් රටේ භාණ්ඩාගාරයට මුදල් එන තැන මුලින් හදලා ඉන්න ඕනේ. රටේ භාණ්ඩාගාරයට මුදල් එන තැන හදලා ඉන්න ඕනේ. අපි එහෙම හදලා නැහැ. හදන්න උත්සාහ කරලා නැහැ. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. අපි එහෙම හදන්න උත්සාහ කරා නම් හදන්න ඕනෑකමක් තිබුණා නම් අපි මොකද්ද කරන්නේ? මේ පොඩියට හරි ව්‍යාපාර මාලාවන් වල නියැලෙලා ඉන්නේ නැත්නම් ඒ වගේ ඉදිරියට ගන්න වැඩපිළිවෙල සකසන්න ඕනේ. එහෙම සැකසුවද අපි? හොඳට බලන්න. එහෙම සැකසුවද? නැහැ. අපි මොකද කරේ?
අපි ලෝක වෙළඳපොළ ආක්‍රමණය කරන සැලසුම් අපි ළඟ තිබුණට අපි ඒවට අනුගත වෙලා ආක්‍රමණය කරන ලීලාවෙන් අපි ඒ බිමට පිවිසියාද? ඒ කියන්නේ එතකොටනේ අපිට විදෙස් සංචිත ඉහළ දාගන්න පුළුවන් වෙන්නේ. එතකොට ආනයනයයි අපනයනයයි කියන දෙකම අවශ්‍යයි රටකට. ආනයනයත් අවශ්‍යයි අපනයනයත් අවශ්‍යයි. හැබැයි දැන් අපි හැමතිස්සෙම මයේ පුතේ කතා කරනවා දේශීය දේ රැකගමු. ඔව්. වැඩපිළිවෙල ඒක තමයි. දේශීය දේ රැකගමු. දේශීය දේ අපි පරිහරණය කරමු. ඒතර මේ දේශීය දේ අපි පරිහරණය කරනකොට මේක පුතේ පිටරටට දෙන්න. ඒතර එහෙ තියෙනවලුත් මෙහෙට ගේන්න. අපි වැඩපිළිවෙල සැකසුවද? නැහැ. අපි බැලුවේ සෑම මොහොතකම අපිට තියෙන අඩුම, ඒ කියන්නේ කෙටිම මාර්ගයෙන් කොහොමද අර චූන් එකේ ඉන්නේ කියන එකනේ. සියලු දෙනාම කොහොමද කියන එක. අද පොලිමේ ඉන්නකොට ඇත්තටම සියලු දෙනාටම දැන් අර මොකද අර සැපේ කියලා කෙටි මාර්ග හොයන් යන්න ගිහිල්ලා වැටුනේ කොතෙන්ද? ඒ නිසා පින්වත් සිව්හෙලේ වැසියනි, දැන්වත් ඇහැරියෝ, ඇහැරෙන්න උත්සාහ කරව. ඒ කියන්නේ මගේ දුවේ පුතේ ඔයාලාට මේ රට ගොඩ දාන්න නම්, රට ගොඩ දා ගන්න නම් තාමත් අර සුපුරුදු පරිදි මේ මොහොතේදී දේශපාලනයේ නියල්ලා ඉන්නා වූ ඔය ඇත්තන්ගෙන් මේ රට හදන්න බලන් ඉන්නවා නම් නැවත නැවත හිතන්න. නැවත නැවත හිතන්න. නැවත නැවත හිතන්න කියන්නේ මයේ පුතේ අනුන්ගේ දරුවාව පාරට බැස්සුවාට තමන්ගේ දරුවාව පාරට බස්සන්නේ නැහැ. ඕක තමයි ඇත්ත න්‍යාය. තමන්ගේ දරුවා සුපෝගභෝගීව සැපවත් ජීවිත ගත කරමින් සැපවත් විදිහට පැවැත්ම සකසවා ගනිමින් කටයුතු කරනකොට අන් ඇත්තන්ගේ දරුවන් කොයි විදිහට ගියත් කමන්නේ නැහැ කියන තැන තමයි ඔය ඉන්න ඇත්තන්ගේ න්‍යාය. ඒක තමයි ඇත්ත. ඒ නිසා දැන්වත් සිහිබල ගන්නවාගෙන සිහියෙන් යුතුව කටයුතු කරන්න අපි උත්සාහ කරමු. සියලු දෙනාටම මේ මොහොතේදී ඔය ඉන්න ගමන් නිවැරදි දැනටපත් වෙන්න කාලය උදා වෙලා තියෙනවා. මොකද සෑම මොහොතකම කියනවා වගේ හැම තැනදීම අපව උත්සාහ කරන්නේ තව කෙනෙක් රවටන්න. ඒකට උවමනා නැහැ අපව මේ ඉන්න තැනින් ගොඩ දාන්න. ඇත්තම කතාව ඒක. ඒ නිසා මම ඔයාලට තව දෙයක් ගේනවා මයි පුතේ ඉදිරිපත් කරනවා. මේවා බලන ප්‍රමාණය අඩුයි සෑමදාම කියනවා වගේ. බලන්න මයි පුතේ අපි දේශපාලඥාව හොරෙක් කරන තැනටපත් කරන්නේ. අපිත් ඒකට සමාල්ලාට හවුල් වෙලා. එහෙම නෙමෙයිද? අපි මොකක් හරි උත්සවයක් සහභාගී කරොත්, සූදානම් කරොත් ඒකට අර ප්‍රදේශයේ ඉන්නා වූ දේශපාලඥයාගෙන් ආධාර උපකාරයක් ඉල්ලාගෙන යන්නේ නැද්ද? එයාගේ අනුග්‍රහයකත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? අපි උදාහරණයකට ගමු ක්‍රිකට් මැච් එකක්. තරඟාවලියක් පවත්වන්න සූදානම් කරොත් එතුමාගෙන් අපි අනුග්‍රහකත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඔය න්‍යායල් ඔක්කොම තුලමයි පුතේ අර එකෙක් බලයට තියෙන කෑදරකමට ඌව වැරදි තැනකට තව තවත් ඇදලා දාන්න ඕවත් එක්තරා විදිහකට හේතු සාධක වෙනවා.
හේතු සාධක වෙනවා. අදත් මය පුතේ විද්වතුන් ඉන්නවා. උගතුන් බුද්ධිමතුන් කියන්නේ ඉන්නවා. එයාලා මේ ශ්‍රේෂ්ඨයන් තුරට එන්න බයක් තියෙනවා. ඇයි ඒගොල්ලොන්ට මයි පුතේ තියෙන්නේ එකම දේ තියෙන්නේ අවංකත්වය, සුදුසුකම හා කාර්යශූරත්වය හා ක්‍රියාත්මක වීමේ හැකියාව. හැබැයි එයාලට මයි පුතේ ওই තැනට ඇවිල්ලා සමහල්ලාවට ඔයාලත් එක්ක වැඩ කරගෙන යෑමේදී ගැටලුවක් මතුවෙන්න පුළුවන්. එයාලට බෑ පුතේ අර හොර මැරකම් කරන වසවිස විකුණලා ජීවත් වෙන දේශපාලඥයා වගේ වියදම් කරන්න. දැන් මට වුණත් එහෙමයි. දැන් හිතු හැටියටමයි පුතේ වියදම් කිරීමේ හැකියාවක් නැහැ. ඇයි අයතාලෙසමයි පුතේ මුදල් හොයන ක්‍රමවේදයක් නැහැ. එහෙම කරන්නේ නැහැ. එතකොට අර ගමක ඉන්න ඔහි කාලේ කාදමන යම් කොටසක් හිතනවා මෙහෙන්වත් උදව්වක් ගන්න බැරි එකෙක් අපේ ප්‍රදේශයේ മന്ത്രി කරලා වැඩක් තියනවාද උඩ නම් ඡන්දෙ දීලා වැඩක් නැහැ කියලා කියන්නේ නැද්ද? කියන්නේ නැද්ද? කියනවා. තමන් උදව්වක් ඉල්ලන් ගියාම තමන් හොරෙන් වැලි එකක් ගොඩ දාගෙන ඒක හදිස්සියේ හරි පොලිසිය නිලධාරි මහත්තුරු ඇල්ලුවොත් යම් බලයක් ගොඩනගා ඉන්න පුද්ගලයෙක් ඒ ගමේ ප්‍රදේශයේ ඉන්නවනම් අර හොර වැඩේ කරපු පුද්ගලයා ගිහිල්ලා අර ප්‍රභූවරයාගෙන් උදව්වක් ඉල්ලන්නේ නැද්ද? අර ප්‍රභූවරයා පොලිසියට කතා කරලා අරක නිදහස් කරලා දුන්නේ නැත්නම් අර පුද්ගලයා ගැන මොකද්ද ගන්න තීරණ තියෙන්නේ? තමන්ගේ දේ අනුමත නොකිරීම තුල අර කෙනාව කොතෙන්දපත් කරන්නේ? කොතෙන්ද දාන්නේ? එහෙව් සමාජයක නොවේද අපි ජීවත් වෙන්නේ? එහෙව් සමාජයක නොවේද අපි ජීවත් වෙන්නේ? ඒ නිසා අපි මේ සෑම මොහොතකම තමන් නිවැරදි වෙන තැනටපත් විය යුතුයි. තමන් නිවැරදි වෙන තැනටපත් විය යුතුයි. අප තුල ගොඩක් වැරදි තියෙනවා. අපි වින් වශයෙන් නිවැරදි නොවි මේ සියලු දෙනාම නිවැරදි කරගෙන එක තැනකට ගේන්න බෑ මයි දුවේ පුතේ. ඒකට කාලයක් අවශ්‍යයි. කාලයක් අවශ්‍යයි. මේ ඉන්න තැනින් නැගිටීමට පුළුවන්. අපි සියලු දෙනාම ශක්තිමත්ව සියලු දේ ගැනම තේරුමක් ඇති කරගෙන අවබෝධයක් ඇති කරගෙන ගමන් කරන්න උත්සාහ කරොත් ඒ නිසා හරිම දුකයි මයි පුතේ මේ රටේ ජනතාව සෑම මොහොතකම කටයුතු කරන්නේ පීඩිතයාම තල්න පෙල්න තැනකට විනා පීඩිත තැනට පත් කරපු ඇත්තන්ට එරෙහිව නොවේ. ඒක තමයි සත්‍ය. ඒ නිසා අපි දැම්ම සූදානම් වෙමින් යම් ඉලක්කයක් හදාගෙන ඒ නායකත්වයට අවශ්‍ය කරන පසුබිම සකසවා දෙන්න හොඳට හිතන්න පුතේ මේ කියන දේවල්. එදා දුටුගැමුණු රජතුමාට පසුපසින් මහා බලකායා සිටියා පුතේ. එදා පණ්ඩුකාභය කුමාරයව රජ කරවන තෙක් මහා බලවේගයන් පෙනෙන නොපෙනෙන සියලු ශක්තියින් ඒ රාජ උරුමය ළඟා කරගන්න කම්ම සෙවණැල්ලක් වගේ සිටියා. ඒ නිසා මේ මොහොතේදී සියලු දෙනාම එකවන්ව එක්සිත්ව පෙරට ආ යුතුයි. අපි අන්න එහෙම එක්ුණු දාටමයි පුතේ මේ රට ඒකාලෝක කළ හැකි. ඒකටමයි පුතේ සැලසුම් සහගතවයි ගමන් කළ යුත්තේ. සැලසුම් සහගතවයි. මොකද
මේ බලාධිකාරිය තුලමයි පුතේ සෑම මොහොතකම ඔය බලයේ ඉන්න ඇත්තෝ කල්පනා කරන්නේ ඒ ඇත්තන්ගේ බලය රැකගන්න විනා තව එකෙක් බලයට ඇවිල්ලා මේක හදන්න සෑම තැනදීම මොකද කරන්නේ? මං අහනවා මොකද කරන්නේ? ඒ ඇත්තන්ගේ හැසිරීම කොහොමද? හොඳට බලන්න පුතේ. දැන් මේ මොහොතේදී කෝ දැන් අර තිබිච්ච උද්‍යෝගයේ උනන්දුව. ඔව් දැන් අගමැතිතුමා පත් වුණා කියලා වෙනස් වුණා කියලා හොඳක් වෙලා තියෙනවද? එතකොට අද පාර්ලිමේන්තුව තුල හරියට කටයුතු කරනවා නම් ඔය කියන නීතියට කටයුතු කරනවා නම් රටේ විධායක ජනාධිපතිතුමාට හැකියාව තිබුණාටමයි පුතේ විශ්වාසනීය තමන්ගේ විශ්වාසය තියෙන කෙනෙක්. මොකද තමන්ගේ විශ්වාසය කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත හැකි පුද්ගලයෙක්ව අග්‍රාමාත්‍ය ධූරයේ පිහිටීම. හැබැයි පිහිටෙව්වා එක ආසනයක් තියෙන කෙනෙක්ව පිහිටෙව්වා තමන්ගේ ආසනය පමණයි. හැබැයි මයි පුතේ පෙන්වුවද පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් තියෙනවා කියලා? පෙන්වුවේ නැහැ. ඒකට යෝජනාවන් ගෙනවද? නැහැ. ඒකයි මම පුතේ කියන්නේ කොයිලාකවත් විපක්ෂයේ කාර්යභාරය විපක්ෂය කරන්නේ නැහැ. මේ මොහොතේදී විපක්ෂය මොකද්ද කළ යුත්තේ එහෙමනම්? මේ මොහොතේදී විපක්ෂය ඒ අභියෝගයට ලක් කළ යුතුයි. අභියෝගයට ලක් කරාම අන්න උප්පු වෙනවා මයි පුතේ ඉන්නා වූ ස්වභාවයේ ඉන්නා වූ න්‍යාය. හැබැයි නාමිකෝ දෙපැත්තට බෙදිලා කටයුතු කරනවා. එතකොට අර සද්දේ දාගෙන ඉන්න අනිත් ඇත්තනොත් නිහඬ වෙනවා. ඒ නිසා සෑම මොහොතකම සෑම තැනදීම මයි පුතේ මේ පාලකයා වෙනස් කරන්න යනවට වඩා අපි වෙනස් වුණොත් පාලන තන්ත්‍රය වෙනස් කරගත හැකි මම පුතේ ප්‍රකාශ කරනවා. ඔයාලට මම මේ දේ ප්‍රකාශ කරන්නෙත් හොඳට බලන්න මයි පුතේ මම මේ ඉඳන් කතා කරන්නෙත් විහාර මන්දියක. මම ඔයාලට උත්සාහ කරන්නේ සෑම මොහොතකම ලස්සන සුන්දර දේශයක් ගොඩනගලා දෙන්න අවශ්‍ය කරන වටපිටාව සකසවන්න විනා සැපය ලබා ගන්න නෙමෙයි මයි පුතේ, බලය ළඟා කර ගන්න නෙමෙයි, බලාධිකාරිය හදා ගන්න නෙමෙයි. සියලු දේ මයි පුතේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අපි එනකොටම මේ මරණය අරගෙන එනවා. හැබැයි මයි පුතේ හැමදේම කර්මය නොමෙයි. හැමදේම මයි පුතේ කර්මයට දාලා ඉන්න කියලා පුතේ බුද්ධ දේශනාව තුළ කොහෙවත් සටහන්ලා නැහැ. ඒ නිසා මයි දුවේ පුතේ අපි පියවරෙන් පියවර ඉදිරියට එන්න උත්සාහ කරන්න. කවුරු හරි හිතනවා නම් නෑ මේක කර්මය කියලා. එහෙමමයි පුතේ හැමදේම කර්මය නොවේ. නොසලකිලිමත් භාවය නිසා යම් කොටසක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි තේරුමක් ගන්න නැතුව කටයුතු කිරීම. ඒ කියන්නේ අවබෝධයකින් තොරව අනවබෝධයෙන් කටයුතු කිරීම තුළ අපිට අත්වැරද්දෙන් හරි වෙන වැරදි න්‍යාය තුළ අපිට වර්ධිනවා. එහෙනම් මේ සියලු වැරදි නිවැරදි කරගන්න කාලය ඇවිල්ලා. තම තමන්ගේ ගෙවල් වල තම තමන් සාකච්ඡා කරන්න අපි ඊළඟට මොකද්ද ගත යුතු තැන. මයි පුතේ අපි කලකෝලහල කරගන්න තැන නෙමෙයි අපිට තැනක් එනවා මයි පුතේ. අන්නේ තැනදී වෙනස් කරගන්න තැනක් අපි හදමු. ඒ නිසා අපි ගැන හිතන අපේ රටේ අනාගත දරු පරපුර ගැන හිතන අපි ඒ තැනක් හදන්න නම් මයි පුතේ මේ ඉන්නා වූ මෙතුවක්කල් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා වූ සියලු දෙනාමයි පුතේ ඒකේ අර කිහිප දෙනෙක් ඉන්නවා. හැබැයි මට නම් ගම් වශයෙන් මම ඒක කියන්න ඕන මොහොතේදී කියන්න. හොඳ පුද්ගලයෝ කිහිප දෙනෙක් හිටියට බහුතරයක් වැඩි හරියක් ඉන්නේමයි පුතේ. මේ සියලු දෙනාමයි පුතේ අපි
මේ සුදුසු නැති අය. ඒක නිසා තමයි අර 225 විපාක කියන්නේ. ඒ නිසා ඒ ඇත්තන්ගේ සැපේ සුඛ විහරණයේ වෙනුවෙන් කටයුතු කරනවා සෑම මොහොතකම. තමන්ගේ දුවා දරුවව රක්ෂා කරගන්නවා. එයාලට නිසි අධ්‍යාපනය දෙනවා. හැබැයි අපි ගැන, අපේ දරුවෝ ගැන, අපේ රට ගැන එහෙම සැලසුමක් එයාලට නැහැ. එයාලා ඉන්නකම් මේ අවුරුදු 60 70ක් උපරිම 80ක් ඉන්නා වූ මේ කාලේ එයාලගේ බලයේ වෙනුවෙන්ම එයාලා කටයුතු කරනවා විනා අපිට හොඳ දේශයක් ගොඩනගලා දීලා ඉපදෙන්න ඉන්න අනාගත දරුවාටත් හොඳ තැනක් නිර්මාණය කරනවා කියන තැන නෑමයි පුතේ. එහෙම වුණා නම් මේවට දැන් හරි සැලසුම් ඇඳිය යුතුයි. සැලසුමක් හදන්න මේ රටේ ඉන්නා වූ සියලු ජනයා ඒකරාශි කරවාගෙන හරි වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි. හරියටමයි පුතේ වට නෑ. තාම තියෙන්නේ ණය පදනම්ව ණයක්ම අරගෙන ආධාරයක් අරගෙන ගමන් කරන න්‍යායක්. ඒක නිසා ඔයාලා අපි සියලු දෙනාම එක්කහුව වෙලා ඊළඟට එන ජනාධිපතිවරණයේදීවත් හරි හැටි මේ සිව්හෙලේ නියෝජනය කරන විදිහට සිව්හෙලේ සියලු වැසියන්ගේ ඒ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් අපේ රැහේ එකෙක් රජ කර යුතුයි. මේ අතේ මයේ පුතේ කරකට ආපු එකා දන්නවා. ඒකේ වේදනාව. කකුල් දෙකෙන් ඇවිදලා මයේ පුතේ තුට්ටු දෙකක් හොයාගත්ත එකා දන්නවා මයේ පුතේ ඒකේ වේදනාව. ඒ නිසා මේ මහා පොළොවේ මයේ පුතේ දෙපැයින් නැගී සිටලා වෙර වීරිය ඇතුව මයේ පුතේ ජීවිතේ පුතේ මුහුණ දීලා තමන්ගේ අමුදරුවන් පෝෂණය කරලා තමන්ගේ ගේ දොර ආරක්ෂා කරගන්න වෙහෙස මහන්සි වෙච්ච එකෙක් අපිට අවශ්‍යයි මයි පුතේ. අපිට ඕනේ මයි පුතේ තව එකෙක් ගැන හිතන කෙනෙක්. තව එකෙක් ගැන හිතන කෙනෙක්. මුලින්ම මයි පුතේ ජීවිතය ආරක්ෂා කරගෙන සිටිය යුතුයි. අන් සියලු දේ පුතේ ගොඩනගන්න. එහෙනම් මේ මොහොතේදී අපි සියලු දෙනාගේම පණකෙන් ආරක්ෂා කරවා ගන්න. සියලු දෙනාට මයි පුතේ හරියට අනුශාසනාවන් දීලා මේ සිත් සුවපත් කරගෙන එක තැනකට ගොඩනගාගෙන හරි විදිහටමයි පුතේ ක්‍රමවත් වැඩ පිළිවෙලක් හදලා යන්න අපේ රැහේ එකෙක් රජ කරගත යුතුයි. ඒක නිසා තමයි පුතේ මම මගේ ওই page බලන්න. ඒ වගේම පුතේ මම මේ විтин විට මේ වීඩියෝ දමමින් කතා කරන්නේ ඇත්තරම මට තියෙනවා පුතේ වගකීමක්. මම ඒ වගකීම ඉෂ්ට කරන්න ඔයාලට පුතේ විтин විට ආමන්ත්‍රණය කරනවා. ඔයාලව පුතේ හැරව ගන්න උත්සාහ කරනවා. මම කැමති නෑ පුතේ නිකන් ඉඳන් කන જાතියක් බවට පත්වනවට. මම කැමති නෑ පුතේ තව තැනකින් එනකන් බලන් ඉන්න જાතියක් වෙනවට. මයි පුතේ බලන්න මම එකයි කිව්වේ මම මේ රටේ හැමතැනම මගේ කකුල් දෙකෙන් ඇවිදලා ඔය තියෙන දුක්ඛ දෝමනස්යන්ද සැපේ දොයි සියලු දේ බලපු පුද්ගලයෙක්. මහපාර නිදීගත්ත පුද්ගලයෙක්. කඩපිල් වල නිදීගත්ත පුද්ගලයෙක්. කරන්න තියෙන හැම දුකක්ම පුතේ විඳපු පුද්ගලයෙක්. හැබැයි මගේ ආධ්‍යාත්මිකතාවය මං ඊට පස්සේ පුතේ සකසවාගෙන අර අවබෝධයත් එක්ක නිසි දැක්මකින් කටයුතු කරන කෙනෙක්. අද යාපනයේ පුතේ මයි පුතේ බලන්න පුතේ ඒ ඇත්තම් පුතේ මේ මොහොතේදී සැපෙන් ඒ සුඛ විහරණයෙන් ඉන්නවා. ඇයි එයාලගේ පුතේ වියදම අවම කරන් තින්. අපි පුතේ අපිට සරලන වියදමකින් නෙමේ ජීවිතේ පැවැත්ම සකසන් තියෙන්නේ බහුතරයක්. ඒතර පුතේ අපේ සම්පත් වලින් නෙමෙයිමයි පුතේ අපි සෑම මොහොතකම ගැට ගහ ගන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ නිසා ජනතාවක් ලෙස ඒකයි මම කියන්නේ සෑම මොහොතකම මේ රට ගොඩ දාන්න නම් ශ්‍රීලූම මේ සිව්හෙලේ වැසියන් සියලු දෙනා තේරුම් අරගෙන අපි එකවන් එක්සිත්ව එක තැනකට ඇවිල්ලා හරි තේරුමකින් අවබෝධයකින් මේ කියන දේවල් පුතේ තේරුම් අරගෙන ඒකයි මං කියන්නේ සෑම මොහොතකම ඔයාලට පුළුවන් පුතේ හමු වෙන්නත් පුළුවන් ප්‍රශ්න කරන්නත් පුළුවන් මේවා පුතේ පුළුවන් තරම් ජනගත කරලා
අපි හරි තැනකටපත් වෙමු පුතේ. නායකයෙක්ගෙන් ඉටුවිය යුතු යුතුයකම් කොටසමයි පුතේ ඔයාලා තේරුම් ගන්න. නායකයෙක්ගෙන් ඉටුවිය යුතු යුතුයකම් කොටස. නායකයෙක්ගෙන් පුතේ ඔයාලා මේ මොහොතේදී නිකන් කන්න බලන් ඉන්න එපා. අපි නිකන් කන්න පුළුවන් තැනටමයි පුතේ හදන්න නම් අපිට කාලයක් දිවා රෑ නොබලා වැඩ කරන්න වේවි. ඒ තැනට සූදානම් වෙන්න. පෙර රජ දවසමයි පුතේ මේ රට සතර දිග්භාගෙම සතර දෙසින්ම දන්සැල් පැවැත්වුව අසරණ පීඩිත ජනතාවගේ සැප දුක බලපු රජවරු හිටියා. හැබැයි ඒ රජවරුන්ට එහෙම කරන්න පුළුවන් වුණේ මයි පුතේ මේ රට ස්වයංපෝෂිත රටක් කරපු නිසා. ඒ නිසා මේ රට අපි ස්වයංපෝෂිත තැනටපත් කරගන්න නම් සියලු දෙනාටමයි පුතේ වගකීමක් තියෙනවා. සියලු දෙනාම උත්සාහ කළ යුතු වෙනවා. අන්න එදාට පුළුවන්මයි පුතේ අපිට මේ රට හරි තැනකට ගේන්න. අපි නායකයා වටා ඒකරාශී වෙලා නායකයාගෙන් කරගත යුතු දේ කරගෙන එතකොට තමයි මයි පුතේ අන නායකත්වයේ පෙන්눔 කරන්න පුළුවන් තැන ඉන්නේ. මොකද අපි සෑම මොහොතකම නායකත්වයක් පත් කරගන්නේ අපිට ලාභ දෙන්න හදන්නේ කවුද? දෙනවා කියන්නේ කවුද? යාව. පුතේ එහෙම නායකත්ව පත් කරගන්න ගිහිල්ලා තමයි අපිට මෙහෙම වැරදුනේ. වරදින්න මුල පිරුවි. අපි පුතේ එහෙම නෙමෙයි පුතේ මේ රට හදන්න ගන්න ඕනි. අපිට ලාභ ගන්න නෙමෙයි. අපිට මය පුතේ කිසිම කරදරයක් පීඩාවක් නැතුව මේ රටේ වසන්න පුළුවන් ක්‍රමවේදයන් රජ කරවන්නයි මයි පුතේ. ක්‍රම න්‍යායන් රජ කරවන්නයි. මය පුතේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන ක්‍රමයකට හරියන්නේ නැහැ. වැඩපිළිවෙල සකසලා අපි කියමු පුද්ගලයෙක් අවුරුදු 10යි බලයේ ඉන්නේ. ඒ ඉන්නා වූ අවුරුදු 10ේදී අර වැඩ කොටස කරනවා. අපි අවුරුදු 50කටමයි පුතේ සැලසුම් කරනවා. එහෙනම් ඉතුරු වෙන කෙනා අර ඉතුරු ටික කළ යුතුයි. එහෙම කරන්නේ නැති කෙනෙක්පත් වෙනවා නම් එයා විවත් කිරීමටත් ජනතාවට පුතේ පුළුවන්. ඒ කියන්නේ ජනතාව තමයි මයි පුතේ තීරකයා තීරණය කරන්නේ. එතකොට ජනතාව තමයි මයි පුතේ මෙතන නියම විදිහට ඒ අවබෝධයෙන් කටයුතු කරන්න පුද්ගලයා වන්නේ. මොකද ජනතා පරමාධිපත්‍යය කියන්නේ පුතේ ඒකට. ඒ නිසා අපි පුතේ වැඩපිළිවෙල සකසවාගෙන මේ රට හදන්න නම් අපි සියලු දෙනාම තියෙනා වූ අල්ලුහුඩුකම් ටික හදාගමු. අල්ලුහුඩුකම් ටික හදාගමු. එහෙම හදාගන්න උත්සාහ කරමු. එහෙම උත්සාහ නොකරන තාක්කල් මේ මොහොතේදී පුතේ මම ඒකයි ප්‍රකාශ කරේ මං ඊයේ පුතේ ඇත්තටම ආරාධනාවක් කරා මේ දනුත් දෑත එක්කව කරලා කියනවා මට කියන්න තියෙන මයි පුතේ පෙර රජ දවසේදී ඇත්තටම උතුම් වූ ඒ අපේ වාම දළදා වහන්සේව ඒ අයිතිකරුවා වන උරුමකම් කිව්ව ඇත්තෝ ආරක්ෂා කරගත්තා. කැලේ අරන් දිව්වා හැංගුණා. සංගව ගත්තා. ඇයි එතන තමයි මයි පුතේ මුදුන් මල්කඩ. මේ උතුම් වූ දළදා වහන්සේ තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. වෙන මොකද්ද මයි පුතේ ඉල්ලන්නේ? මේ ඉන්නා වූ මිනිසුන්ව මේ ඉන්නා වූ ස්වභාවයෙන් පත් වෙලා ඉන්නා වූ ස්වභාවයෙන් ගොඩ දා ගන්න නම් මයි පුතේ සියලු දෙනාම නිත්‍ය සීලයක පිහිටන්න. ඔයාලා මයි පුතේ පුළුවන් අයිරින් සෑම මොහොතකම පිනක් දහමක් කරාම බුදුන් වැන්දාම ඉල්ලා සිටින්න. අනේ දළදා හාමුදුරුවනේ ඔබ වහන්සේ නිරතුරු නිසියාකාරව මේ යුක්ති සහගත කියන දේ කරන දේ කියන ප්‍රතිපත්තියක් ඇති පුද්ගලයෙක් ඉන්නවා නම් අපගේ ධර්මී තලය තුල අන්නේ ඇත්තන් ළඟට මේ දළදා වහන්සේ වඩිත්වා කියලා මයි පුතේ ඉල්ලන්නේ. මම දන්නේ නැහැ මොන සිතුවිල්ලකින් මොන දෙයකින් මේ දෙවෙනි දවසට මයි පුතේ ඊයේ මා වැඩ වාසය කරන්නා වූ ස්ථානයේ උතුම් බෝධිය ළඟදී බෝධින් වහන්සේ ළඟදී මම මේ විදිහටම ඉල්ලුවා. අද විහාර මන්දිරය තුලදී ඒ විදිහටම ඉල්ලනවා. මේ දළදා වහන්සේ පෙන්වන්න කියන්නේ ඇයි? මයි පුතේ
ජන පහුරක් අවශ්‍යයි. නැත්තම් මයි පුතේ බල අධිකාරියක් පිහිටවා ගන්න බෑ. බලයක් නිර්මාණය කරගන්න බෑ. ඊට වැඩිය අද අධර්මිෂ්ඨකමින් ජීවත් වෙන ඇත්තන්ගේ බලය වැඩි. මේ අපි කොච්චර පුතේ කෑ ගැහුවත් මේ විදිහට පුතේ තීරුම් කර දෙන්න උත්සාහ කරත් කවදාවත් තීරුම් කරන්න බෑ. මිනිස්සු ඇහුම්කන් දෙන්නේ නැහැ. ඇහුම්කන් දෙන්නටපත් වෙන්නේ නැහැ. බොරු දේවල් වල නියැලෙනවා. සත්‍ය දේ පසුපස පුතේ යන්නේ නැහැ. ඒක තමයි සැබෑව. ඒක තමයි පුතේ සත්‍ය. මේ මොහොත වෙනකොටත් එහෙමයිමයි පුතේ. මේ මොහොත වෙනකොටත් අදමයි පුතේ ක්‍රිකට් තරඟය තියෙනවා. හැබැයි අපි උමයි පුතේ අර මම කියනවා මල ගෙදරත් මගුල් කනවා කියලා හැම මොහොතකම. මල ගෙදරත් මගුල් කනවා. ඒකයි මයි පුතේ මම මෙහෙම ඉල්ලන්නේ. හැබැයි අර 6ක් 4ක් නොදන්න කිරි සප්පියමයි පුතේ කිසි දෙයක් දන්නේ නැහැ. 6 4 නොදන්න කිරි දරුවා කිසි දෙයක් දන්නේ නැහැ. ඊයේ වෙනකොට අර කුඩා දරුවෙක්ව මව්තුමිය විසින් ගඟට වීසි කරලා තමනුත් ජීවිතේ හානි කරගන්න තැනටපත් වෙලා තියෙනවා. එතකොට මයි පුතේ මේ නොදියුණු මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් දකිනකොට ඇත්තටම මයි පුතේ මගේ හදවත උණු වෙනවා. මට මයි පුතේ නොඑක් දේවල් කල්පනා වෙනවා. කරන්නද කොහොමද? කරන්න දෙයක් නැති නිසා සෑම මොහොතකම මොකද පුතේ යම් යම් විදිහට යම් යම් ශක්තියින් එකතු වෙනකන් මේ සියල්ල නිසියාකාරව පුතේ ඉවර කරගන්න බැරි තැනක් තියෙන්නේ. කවුරුත් සත්‍ය කිව්වට මයි පුතේ තේරුම් ගන්නේ නැහැ. මම ඒකට තව එක දෙයක් කියන්නම් මයි පුතේ. ඔය වික්‍රමාර්ච වේද මහත්තයත් මේ රට හදන්න සෑහෙන වේසමාංශ වෙනවා. අනෝජ්‍ය සිල්වා වේද මහත්තයත් සෑහෙන උත්සාහ කරනවා. මම රොබින් සිල්වා මමත් වේද මහත්මේ මමත් මයි පුතේ මේ රට හදන්න උත්සාහ කරනවා. මට මයි පුතේ ශ්‍රීපාද පත්මේදී අනෝජ්‍ය සිල්වා වේද මහත්තයා හමු වුණාම මම එතුමාට පුතේ කියනවා සත්‍ය ස්වરૂපය. ඒ වුණාට මයි පුතේ මේ හැමෝටම පුතේ රැවටිච්ච ස්වභාවයක් මා දකිනවා. ඊට පස්සේ මම එතුමාම හමු වෙලත් කියනවා මේක අපි එක්කව වෙලා කළ යුතුයි. නායකත්වයේ වගකීම ගැන මා දන්නා අයුරින්මයි පුතේ ඒකට කිසිම බලලෝභීත්වයක් තියෙන තැනක් නෙවෙයි. හැබැයි පාරමිතා ධර්ම බලයෙන් පාරමිතා ශක්ති බලයෙන් ආපු ක්‍රම න්‍යායන් එක්ක ඒ වගකීම් පැවිදිලා තියෙන නිසා මම කියනවා උදව් කරන්න. ඔබතුමාගේ කාර්යය ඔබතුමා කරන්න. ඔබතුමාගෙන් ගත යුතු වැඩ කොටස ගන්න නම් මෙන්න මේ තැනපත් විය යුතුයි කියන්නේ. හැබැයි මයි පුතේ කවුරුත් ඒක විශ්වාස කරන්නේ ඒ තැනට එන්නේ නැහැ. හැබැයි මම දන්නේ එක දෙයක් තියෙනවා මයි පුතේ. ඇයි මම මේ නොබියෝ පුතේ ප්‍රකාශ කරන්නේ? මේ කාලේ හරි මයි පුතේ. කාලේ හරි බීජ පෙඟින්න දැම්මනම් ඒකේ පුතේ අර මුගුර පුතේ එළියට එන්න හදන්නේ. ඒ නිසා මේ මොහොතේදී මයි පුතේ දැන් හැමෝම කිව්වා දලදා වහන්සේ පාතිහාර්යයක් පානවා කියලා. මම ඒකයි සද්ද නැතුව මේ හිටියේ පුතේ. මොකද මමත් ඕක කිව්වා. මං ශ්‍රීපාද පත්මේදී ඉඳගෙන ප්‍රකාශ කරා ශ්‍රීපාද පත්මයට පාතිම්මයි පුතේ ආණ්ඩියාමල තැන ඉඳන් සිව්හෙලේ සිංහනාදය නැමැති YouTube නාලිකාව තුලින් මම පුතේ ප්‍රකාශ කරා අනිවාර්යෙන් දලදා වහන්සේ පාතිහාර්යයක් පානවා. නායකත්වයේ පෙන්වන්න පාතිහාර්යයක් පානවා. පාවි හැබැයි මිනිසුන් ඉල්ලා සිටියොත් කියලා. ඒලාගේ මයින් ඇහුවා එම නිවේදක මහත්මයාත් කවුද ඒ කෙනා කියලා. මම ඉන්නකෝ කෙනා කියන්නේ මං වෙන්නත් පුළුවන් කියලා. හැබැයි මං අද වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා සැබෑ ලෙසම ඒ මම කියන එක. නොබියෝ පුතේ ප්‍රකාශ කරනවා. මොකද අනාගතයේ ඔක කවුරු පිළිගන්නේ නැතුව ඉදිරියට කවුරු හරි පත් කරගත්තොත් එදාට මට කිය යුතු දෙයක් තිබිය යුතුයි. ඒක නිසා පුතේ මා ප්‍රකාශ කරලා තියෙනවා. ආයි වෙන කෙනෙක් නොවේ. ඒ මා මේ බොරුවට කියන දෙයක් නෙවෙයි. ඒ සත්‍ය ලෙසම. ඒ නිසා මම සෑම මොහොතකම උත්සාහ කරා සියලු දෙනාම තීරුම් අරවලා දෙන්න. මේක තීරුම් කරවන්න බැරි වුණා. හැබැයි මයි පුතේ ඊට පස්සේ ඇත්තටම මම කරු කරන චරිතයක් වික්‍රමාදිත්‍ය වේද මහත්තයා දැකලා නැහැ, හමු වෙලා නැහැ. හැබැයි එතුමා සෑයින් උත්සාහයක් ගන්නවා මේ රට කොට දාන්න, මේ පිරිස ඒක රාශි කරවන්න. ඇත්තටම පුතේ මගේ බලාපොරොත්තුව රටේ ජනතාව තීරුම් ගන්නකල් රටේ ජනතාව හරියට තීරුම් ගත්තේ නැත්නම් අත ගහලා වැඩක් නැහැ පුතේ. ඒතන තීරු ඉඳගත්තර වැඩක් නැහැ. රටේ ජනතාව තමයි මයි පුතේ මේකේ ප්‍රධානම රට කරවන තැන ප්‍රධානම කොටස්කරුවා.
ඒක නිසා ඒ ඇත්තෝ කිව්වමයි පුතේ මාස 3ක් යනකොට හොඳට හොයලා බලන්න 3 මාසයක් යනකොට දළදා වහන්සේ පාතිහාරයක් පානවා කියලා. හැබැයි මයි පුතේ මම ප්‍රකාශයක් කරනවා දළදා වහන්සේ පාතිහාරයක් පාන නම් සියලුම රටේ වැසියන් ඉල්ලා සිටිය යුතුයි. ඒ වගේම පුතේ බාරකරුවා උරුමකරුවා කියලා ඒ පුතේ දැනුත් එක එක්කිනා එනවා. ඒ තැන නෙමෙයි පුතේ එහෙම බාරකාරයක් එහෙම උරුමකාරයෙක් ස්ථීර වශයෙන් පරම්පරාවකට මේක අයිතියි කියන තැනක්. එහෙම තැනක් නෑ කොහෙවත්. ඒක ආරක්ෂා කරපු ඒ උතුම් වූ දළදා වහන්සේ ආරක්ෂා කරපුමයි පුතේ ප්‍රබල හස්තයක් තියෙනවා. හස්තයක් තිබුණා. ඒ නිසා මේ උතුම් වූ කාල පරිච්ඡේදී මයි පුතේ මේ සියල්ල වෙනස් වෙන්න ඒ වපසරිය වටපිටාව සැකසෙමින් යන මොහොතක්. ඒ නිසා ශ්‍රියලූම ආදරණීය මේ නරඹන හැමෝම පුළුවන් තරම් ෂෙයා කරන්න. සියලු දෙනාටම ජනගත කරන්න. මොකද මේ සෑම තැනකදීම මය පුතේ මේ රටට සෞභාග්‍ය ඇති කර ගන්න නම් මේ මොහොතේදී අපිට දළදා වහන්සේගේ ඒ ආශිර්වාදය ඒ රැකවරණය අවශ්‍ය වෙනවා. ඒ ආශිර්වාදයමයි පුතේ අවශ්‍ය වෙනවා. සුවාසූදාසන් ධර්මස්කන්ධය ස්පර්ශ කළපු ඒ දළදා වහන්සේගේ ආශිර්වාදය පුතේ මනාව අවශ්‍ය කරන්නා වූ මොහොතක්මයි පුතේ. මොකද මේක මේ හෙළයට විතරක් අවශ්‍ය කරන ඒ කියන්නේ පුතේ මුහුණ දෙන ස්වභාවයක් නෙමෙයි. මේක පුතේ එන්න මුළු ලෝකෙම වෙලා ගන්නා වූ අඳුරු යුගයකට මේ ගමන් කරන්නේ. මොකද මම ඒ බව පුතේ ප්‍රකාශ කරන්නේ මම මීට වර්ෂ ගානකට ඉඳන් පුතේ ප්‍රකාශ කරනවා. ඔය අන්තර්ජාලය තුල FB එක තුල මගේ පුතේ ඒ සටහන් කරලා තියෙන දේවල් බැලුවොත් ඕන කෙනෙකුට පුතේ දැක් ගන්න ලැබේවි. මයි පුතේ සෑම මොහොතකම මෙහෙම කියා සිටින්නේ මේ ලෝකයේම මයි පුතේ අඳුරු යුගයකට ගමන් කරනකොට මේ අඳුරු යුගයෙන් පුතේ සියලු දෙනාව ගලව ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ධර්මානුධම්ම ප්‍රතිපදාවන් තුළට සියලු දෙනාව නැඹුරු කර ගැනීම තුළ. ඒකට අවශ්‍ය කරන නම් ඒකට පුතේ නායකත්වයක් අවශ්‍යයි. ඒ නායකත්වයේ තැනදීමයි පුතේ අර නිති පන්සිල් පොහොය අටසිල් කියන තැන පුතේ අනුගත වෙලා නිසි ආකාරවමයි පුතේ මේ ධර්මදීපය ආරක්ෂා කරවාගෙන සුදුස්සාර සුදුසු තැන දීලා ගමන් කරනවා කියන නායකත්වයක් තමයි මයි පුතේ පෙරට ගන්න ඕනි. ඒ වගකීම ගැන තමයි පුතේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. මොකද අපගේ සංඝයා වහන්සේලාට අවශ්‍ය කරන ඒ තැන සුදුසු තැන අද නැහැ. ඒ වගේම පුතේ බලන්නේ සමහරක් උදවිය වරදාන වරප්‍රසාද භුක්ති විඳින තැනට. ඒ කියන්නේ පුතේ මේක රැවටිලිකාර ලෝකයක් තුරට ගමන් කරන් තියෙන්නේ. එහෙනම් මේ සියලු දේම සුද්ධ කරලා මේ වල් වැදිච්ච මේ සමාජයමයි පුතේ සුද්ධ කරලා මේ අපගේ දේශය නැවතමයි පුතේ නිසියාකාර තැනට ඔසවලා ගන්න නම් ඔබත් මාත් අප සියලු දෙනාම එක හා සමානව කැපිය යුතුයි. ඒ තැනදී වෙහෙසකාරී වේවි. වෙහෙසකාරීත්වයක් ගන්න වේවි. ඒකට බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න සියලු දෙනාම උත්සාහ කරන්න. ඒ නිසා මම ඔයාලට සෑම මොහොතකම කතා කරනකොට පැයකට එහා පැත්ත කාලයක් කතා කරනවා. ඒ වුණාම ඔයාලගේ අර මුදල් ඒ කියන්නේ data අඩු වෙයි. ඒ නිසා බලන ප්‍රමාණය අඩු වෙයි. නමුත් මම කියනවා පුතේ ඔයාලා ඕන තරම් මුදල් නාස්ති කරනවා. හැබැයි මේ වටිනා වැකි දිහා බලන්න. මේවා තේරුම් ගන්න. මේවා තේරුම් අරගෙන ඉවරලා සියලු දෙනාමයි පුතේ හරි තැනකට ගන්න පුළුවන් පිරිසක් අපි හදමු. මොකද පාර්ලිමේන්තු මහා මැතිවරණයක් එනකොට අපි පුතේ බත් පැකට් එකට අරක් කුටිකට අර ඇත්තෝ වටා ගිහිල්ලා වාහනයක් පදින්න තියෙන ආසාවට නැත්නම් රැකියාවක් ගන්න තියෙන ආසාවට අර ඇත්තෝ පස්සේ ගිහිල්ලා තමයි මේ රට අද මේ අඳුරු යුගයට ඇදලා දැම්මේ. එහෙනම් අපිට දැන් වගකීමක් තියෙනවාමයි පුතේ සුදුස්සෙක්ව සුදුස් තැනපත් කරවාගෙන අපේ රැහේකෙක් අපේ තැනපත් කරවාගෙන අර වෙච්ච වැරදි වලින් මිදෙන්න අත මිදීමට. එහෙනම් ඒ තැන උදා කර ගන්න නම්
අපි සියලු දෙනාමයි පුතේ වගකීම කරට අරගෙන පෙරට ඇවිල්ලා ගමන් කළ යුතුයි. ඒ නිසා මේ බලය ලෝභීත්වය බල ලෝභීත්වයට පුතේ බලය උරගා බලන්න සැකසෙනවා නෙමෙයි. වගකීම පෙරට දාලාමයි පුතේ වගකීම යුතුයකම එකට තියලා වගකීම් සමුදාය ඉෂ්ට සිද්ධ කරවලා ලොවක් බලාපොරොත්තු වන්නා වූ මුලින්ම මේ දේශේ වාසය කරන්නා වූ පීඩිත පන්තියේ පීඩිත ජනතාවගේ සැපේ සුඛ විහරණය පුතේ මුලින් සකසලා ඒ ඇත්තන්ව තමයි මයි පුතේ කොටර ගන්න ඕනේ. මම ඒකට පුංචි තව එක දෙයක් කියන්නම් පුතේ අවසන් කරන්නම් මෙහෙම. අද බැංකුවක ගිහිල්ලා මයි පුතේ මුදල් දැම්මොත් හොඳට බලන්න පුතේ මේ කියන දේවල්. ඔය පොතේ මයි පුතේ දාලා සීල් එකක් ගහලා දෙනවා. රුපියල් 1500ට අඩු නම් යම් මුදලක් කපනු ලැබේ කියලා. මයි පුතේ මට ඕක දැක්ක ගමන් hina ගියා. එයි පුතේ මේ 1500ට අඩු නම් ඒකෙන් කපන්නේ පුතේ 1500ට අඩුවෙන් තියෙන්නේ කියන්නේ මේ පොඩි පුංචි එන පුතේ ගනුදෙනු කරන කෙනෙක්ගේ නැති බැරි වෙලාවට 1500ත් හිර කර ගන්නවා කියන්නේ. පොඩ්ඩක් බලන්නමයි පුතේ නිවැරදි විය යුතු තැන් කොච්චර තියෙනවද? ඒ කියනමයි පුතේ තලන්නේ පෙලන්නේ කාවද? සෑම මොහොතකම පුතේ අර දුබල හස්තය සෑම මොහොතකම පාගනවා. සෑම මොහොතකම පාගලා දානවාමයි පුතේ. පුළුවන් එකාගේ සපත්තු වලට යට වෙලා තමයි මේ පීඩිතයා සෑම මොහොතකම ඉන්න වෙලා තියෙන්නේ. වැඩ කරන පන්තියේ එකාට කොච්චරමයි පුතේ දුක්ඛම් කටළු වින දරාගෙන ඉන්න වෙනවද මේ අසාධාරණකම් එල්ල වුණාට හාම්පුතුන් ඉදිරියේ. ඒකයි පුතේ මම කිව්වේ අර බැංකුවේ ගියාම ඇත්තට මේ මිනිස්සයාට තියෙනවා නම් ඒ මිනිස්සයා ලොකු ගාණක් ඕකේ දාගෙන තියලා තියෙනවනේ. නැති හින්දානේ දී හාමුදුරුවනේ පුංචි මුදලක් දාලා තියලා ඕක ගන්න ගියාම මේකෙන් 1500ක් තියා ගැනීම වැරදි. ඒ නිසායි මම මේ කියන්නේ අපි සෑම මොහොතකම ප්‍රතිපත්ති එකට දාලා හදමු මේ අසරණ මිනිස්සුන්ට. ඒ කියන්නේ පීඩිත මිනිස්සුන්ට වැඩ කරන මිනිස්සුන්ට සාධාරණත්වයක් ඉෂ්ට වෙන විදිහට මම එහෙම කතා කරන්නේ මම අසරණ වෙලා හිටපු තැන් ඕන තරම් තියෙනවා. මම අදාසරණ නොවුනට මට මේ අත්දැකීම එන්න මම මේ ජීවිතේ විඳින්න තියෙන දුක්ඛම් කටළු සියල්ල විඳපු කෙනෙක්. එතකොට මම දුක කියන එක හොඳට උරුමකම් කියපු කෙනෙක්. ඒ දුක තුල ඒ මොහොතේදී අතහැර නොගිය පිරිස කවුද? ගොඩ දාන්න උත්සාහ කරේ කවුද? මේ කියන දේවල් තේරුම් අරගෙන සත්‍යවාදීව මේ ලෝකයක් දිහා මේ දේශයේ ඉන්නා වූ පුද්ගලයන් දිහා මේ සියලු දේ ගැනම බලලා ලොකු අධ්‍යයනයක් මම ඒකයි අර මුලදී ප්‍රකාශ කරේ. මම උසස් අධ්‍යාපනය හදාරන තැන් වලට ඔය විශ්වවිද්‍යාල කියන නාමයට මම කැමති නැත්තේ ඔන්න ඒ නිසා. මේ විශ්වයේ දැනුම ඒක රාශි කරගත්තා වූ ඇත්තන්ට තමයි ඇත්තටම විශ්වවිද්‍යාලීය පුරවැසියන් කියලා කියන්න ඕනේ. ඒ පුද්ගලයාට. මොකද යාට තමයි මේ සියලු ශ්‍රේෂ්ඨයන් පිළිබඳව දැනුමක් තියෙන්නේ, අවබෝධයක් තියෙන්නේ යථාර්ථවාදීව. ඒ නිසා බුද්ධ දේශනාවේ ප්‍රකාශය සෑම මොහොතකම මේ සියලු තැනදීම ප්‍රඥාවන්තයාට තමයි මේ සියලු දේම විසඳා ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් කියන දේ. ඒ නිසා මා ඉල්ලා සිටිනවා අම්මේ තාත්තේ දුවේ පුතේ සහෝදරයා සහෝදරිය ඔයාලා සියලු දෙනාම සෑම මොහොතකම පුතේ බලන්න තමන් නිසියාකාරව තම තමන්ගේ වැරදි නිවැරදි කරවාගෙන ඉස්සරහදී සත්‍ය මාවතකට පිවිසිලා ගමන් කරලා මේ රට හරි මාවතට ගෙනියන්න වගකීමක් ගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක ප්‍රධාන වශයෙන්ම සිතට ගන්න. ඒක තමයි පුතේ විය යුත්තේ. ඒ නිසා සියලු දෙනාම හොඳින් තේරුම් අරගෙන අවබෝධයෙන් අවබෝධයටපත් වෙන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ඔයාලගෙන් මම දැනට
සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය ශ්‍රී.